සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සදැහතුනේ කළගුණ සලකන්නට අපි සියලු දෙනාම හොඳින් ඉගෙන ගත යුතුයි. අපේ අනාගත පරපුරටත් කළගුණ සැලකීමේ ගුණාංගය පිළිබඳව හොඳින් කියා දිය යුතුයි. ඉතින් ඔබේ ජීවිතයේ ඔබ කළගුණ සලකන්නට ඉගෙනගෙන ඇති ආකාරයටම තවත් කෙනෙකුට කළගුණ සලකන්නට ඔබත් උගන්වන්න. බෞද්ධ රූපවාහිනී නාලිකාව කළගුණ සැලකීමේ ආනිශංස පිළිබඳව ඔබට උතුම් හරවත් ධර්මානුශාසනාවක් මෙලෙසින් ගෙන එන්නට මේ සූදානම. මේ පැයට නියමිත දායකත්ව දේශනාව බෞද්ධ රූපවාහිනියේ රජරට ශාඛාව පිහිටි අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ පටිගත කරමින් මෙලෙසින් විසිරුවා හරින්නේ. දේශනාව පවත්වන්නට දවසේ වැඩම කරන්නට යෙදුනා මරදන් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතනාරණ්‍යයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කොළඹසේ විමුක්ති රතන ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙතෙන් සිට මේ උතුම් සද්ධර්මානුශාසනාව මෙලෙසින් අප කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට පවත්වන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්මං චරේසු චරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිචති. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරම ගාම්භීර වූ සීසත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස්ස පුත්‍ර බඳු වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. වැඩමුකට වදාළ වැඩ ඉන්න මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වතුනි, දැන් මේ පින්වත් පිරිස තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහම ශ්‍රවණය කිරීමට තමයි බලාපොරොත්තු වන්නේ. ධර්ම ශ්‍රවණය කරනවා වගේම ධර්ම දානමය පින්කමකුත් සිද්ධ කරගන්නවා. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයේම සිටින, ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තරේ පවා සිටින ලක්ෂ සංඛ්‍යාත අපේ ශ්‍රී ලාංකික ජනතාව, ඒ හැම දෙනාට පවා
මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන් වෙන ආකාරයට මෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනවා මේ පින්වතුන්ලා. ඉතින් පින්වතුනි මේ ධර්ම දේශනාව අපි දන්නවා ලෝකයේ පිට රටවල් වල ඉන්න බොහෝ බැතිමතුන්ලා ශ්‍රවණය කරන බව. දැන් මේ වගේ බණක් ගෙදරදි කරා නම් ඥාතින් ටිකටයි ගමේ එකතු වෙන ඒ 100ක් 200ක් පිරිසකට විතරයි. හැබැයි මේ වගේ රූපවාහිනියෙන් ධර්ම දේශනාවක් විකාශනය කිරීම තුළ දහස් සංඛ්‍යාත නෙවෙයි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ බණ අහනවා. එතකොට මේ හිදායකත්වයේ දරපු පින්වතුන්ලාට අනන්ත වූ අප්‍රමාණ වූ මහා පින් මේ තුලින් සිද්ධ වෙනවා. එම නිසා ජීවිතේ අමතක් නොවන සියලු දානයන් අතර අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ධර්ම දානමය මහා පින්කමකුයි අප මේ සිද්ධ කරගන්නේ කියලා හිත පහදවාගෙන මේ ධර්ම දානමය කුසලයක් මේ ධර්ම ශ්‍රවණමය කුසලයක් අපිට නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඒ ප්‍රාර්ථනාව ඇති කරගෙන හැමදෙනාම මනා සිහියෙන් මනා නුවණින් බුද්ධ ගෞරවයේ ධර්ම ගෞරවයේ සංඝ ගෞරවයේ උපදවාගෙන ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. විශේෂයෙන්ම පින්වතුනි අපි මාතෘකා වශයෙන් තබාගත් ගාථාව බුදු පියාණන් වහන්සේ කපිලවස්තු නුවර රජමාලිගාව අභියසදී තමයි දේශනා කරන්නට යෙදුනේ. තමන් වහන්සේගේ පියතුමාට, ඒ කියන්නේ සුදොවුන් මහරජතුමාට. සුද්ධෝදන මහරජතුමා අපි මේ මාතෘකාව කළපු ගාථාව අහලා තමයි සෝවාන් ඵලයට පත් උනේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට සුදොවුන් මහරජතුමා සෝවාන් වුණ ඒ ධර්මපරියාය තමයි මේ ගාථාව තුල අන්තර්ගත වෙන්නේ. සංසාරේ ඒක අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට පච්චිම භවික බෝධිසත්වයන් වහන්සේ, ඒ කියන්නේ අන්තිම භවයේ බෝධිසත්වයෙක් නැත්නම් බුදු කෙනෙක් මේ ලෝකයට බිහි කිරීම සඳහා, එය පියාවීම සඳහා බෝධිසත්වයෙක් ජාතක කිරීමට ඒක අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරලා මහා පුණ්‍ය ශක්තියක් ඇතුව හිටපු කෙනෙක් තමයි මේ සුදොවුන් පිය මහරජතුමා. ශාක්‍ය රාජ්‍යයේ රජකම් කරපු මේ රජතුමාගේ පුත්‍ර වූ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 29 වියේදී හරියටම 29 පිරෙන මොහොතේදී තමයි මේ ගිහි සැප අත්හැරලා දාලා ගිහිල්ලා ඉරිසි ප්‍රෞජ්ජාවෙන් තාපස වෙස්යෙන් පැවිදි වෙලා ශ්‍රමණයන් වහන්සේ නමක් වශයෙන් සත්‍ය හොයමින් අවුරුදු 6ක් කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි, මොකද්ද සත්‍ය කියන්නේ මොකද්ද කුසලයේ කියන්නේ කියලා හොයමින්
ඒ ප්‍රධාන වීරිය වඩපු කාලවකවානු. ඒක කියනවා ප්‍රාග් බෝධි යුගය කියලා. ඒ කියන්නේ බුද්ධත්වයට පෙර කාලය කියන එක. මේ කාලේ උන්වහන්සේ ප්‍රධාන වීරිය වඩලා අවසානයේදී උපන් වයසෙන් අවුරුදු 35 වියේදී ගයා සීරස ඇසතුරුක්ෂ මූලයට වැඩම කරලා උන්වහන්සේ නැගෙනහිර දෙස බලා වැඩ ඉඳිමින් දස බිම්බරක් මාර සේනාව පරාජය කරලා මේ මහා භද්‍රකල්පයේ 4 වෙනුව ගෞතම නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වෙලා දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට මේ ධර්මය කියා දෙමින් ලෝකයේ වැඩ ඉන්නවා. දැන් නිතරම ගිහිගේ හැරදාලා ගිය දවසේ ඉඳලා සුද්ධෝදන මහරජතුමා නොඑක් පිරිස් යවලා බෝධිසත්වයන්ට ආරක්ෂා සංවිධානය සලසමින් හැමදාම තොරතුරු ලබා ගන්නවා මොනවද දැන් වෙන්නේ මොනවද වෙන්නේ කියලා. තමන්ගේ පුතණුවන්ගේ තොරතුරු ලබා ගන්නවා. ලබාගෙන මේ විදිහට ඉඳලා අවසානයේදී බුදු වෙලා මෙහෙම වැඩ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මහලුවේ පසු වෙන සුද්ධෝදන මහරජතුමාට තම පුත්‍ර රත්නය වූ බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුදු පුතා දකින්නට හිත පහළ වෙනවා. තමන්ගේ නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරවගෙන එන්නට කියලා. එක ඇමතියෙක්ගේ ප්‍රධානව මිනිස්සු 1000ක් යවනවා. බුදුපාමොක් මහා සංඝරත්නය වඩම්මනෙන්න කියලා. එහෙම ගියාම මේ ඇමතිතුමා ඇතුළු ඒ පිරිස බණ අහලා මහාන වෙනවා. ගිය කාරණේ මතක නැහැ. ආයෙත් ඇමතියෙකුට තවත් මිනිස්සු 1000ක් දීලා කියනවා බුදු පුතා වඩම කරගෙන එන්න කියලා. ඒ පිරිසත් ගිහිල්ලා මහාන වුණා. ආයෙත් ඇමති කෙනෙකුට පිරිස 1000ක් දීලා බුදු පුතා වටම කරගෙන එන්න කියලා ওই වගේ නව වතාවක්ම දහස බැගින් යවුවා කවුරුවත් ආවේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේගේම ඥාති එක්වන එල්ලාලුදායි නැත්නම් කාලුදායි අමාත්‍යතුමා කියනවා ඔබ ගිහිල්ලා කොහොම හරි අර ගිය 9 දෙනාම ආවේ නැහැ මහාන වුණා. ඒව 9000ම මහාන වුණා. ඔබවත් මගේ බුදු පුතා වඩම්මගෙන එන්නට ඕන. එතකොට කියනවා මහරජතුමනි වඩම්මගෙන එන්නම්. හැබැයි ඔබතුමාගේ අවසරය තියෙනවා නම් මමත් ගිහිල්ලා ආයේ එන්නේ නැහැ. එන්නේ මහාන වෙලා. මට මහාන වෙලා බුදු පුතා වඩම කරගෙන එන්න අවසර දෙනවා නම් පමණක් මං යනවා කියලා කියනවා. හොඳයි එහෙම හරි කමන්නේ කිව්වහම තවත් 1000ක් එක ගිහිල්ලා ඒ 1000ත් කාලුදායි අමාත්‍යවරයා සමග ඒ 1000ත් පැවිදි වුණා. දැන් එතනම 10000යි. එතකොට මේ කාලේ තවත් බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අහලා පැවිදි වෙච්ච පස්වග මහණුන් වහන්සේලා යස මහරහතන් වහන්සේ ප්‍රධාන 55 දෙනා ඊට පස්සේ උරුවෙල් කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප කියන මෙතන දහසක් ඊළඟට භග්ගවද්දේ කුමාරවරු මේ විදිහට එතනත් 10000ක් ඒ වෙනකොට ඔක්කොම මහාන වෙලා හිටියා දැන් 20000ක්. ඉතින් ලාලුදායි අමාත්‍යවරයා ගිහිල්ලා මහාන වලා රහත් වුණා. රහත් වෙලා
ආරාධනා කරනවා කපිල වස්තු නුවරට වැඩම කරන්න කියලා. එදා රජගහ නුවර වැඩ හිටියේ. රජගහ නුවර ඉඳලා පාගමනින් කපිල වස්තු රාජධානියට වැඩම කරගෙන එනවා. එදා රජගහ නුවරින් පිටත් වෙච්ච දවසේ ඉඳලා හැමදාම උදේ දානේ දවල් දානේ සුද්ධෝදන මහරජුරෝ තමයි හදන්නේ. ලාලුදායි මහරහතන් වහන්සේ 이르දියෙන් අහසින් වැඩලා දානේ අරන් ගිහිලා පූජා කරනවා. ඒ තැන්වලදී අනෙක් ස්වාමීන් වහන්සේලා 28ම දම්පැන් සකස් කරලා තිබුණා. මේ විදිහට දින ගාණක් ඇවෑමෙන් කපිල වස්තු රාජධානියට බුදුරජාණන් වහන්සේගේ ඒ ගිහි කල ජීවත් වුණ ඒ නුවරට වැඩම කළා. ඒ නුවරට වැඩම කළාම බුදුරජාණන් වහන්සේට වැඩ ඉඳීම සඳහා සුද්ධෝදන මහරජතුමා ඇතුළු ශාක්‍ය ඥාති පිරිස මාලිගාවට නුදුරු තැනක ආරාමයක් හැදුවා. ඒ ආරාමයක් හදවලා නිග්‍රෝධාරාමය බුදුපාමොක් මහ සංඝරත්නයට පූජා කළා. රජතුමා එදා දානේ ගෙදර හොඳට මාලිගාව තුල හදලා දානෙට ආරාධනා කළේ නැහැ. ඇයි ඉතින් පුතානේ? පුතා ඉතින් කෑම ගන්න ගෙදරට එයි කියලා ආරාධනා කරේ නැහැ. ඊට කලින් තවත් අසිරිමත් සිද්ධියක් සිද්ධ වුණා. දැන් මාලිගාවට ඒ කියන්නේ කෙලින්ම නිග්‍රෝධාරාමයට තමයි වැඩම කරවන්නේ. වැඩම කරවනකොට සුද්ධෝදන රජුරු ඇතුළු අනික් ඥාති පිරිස අර වයසින් වැඩි පිරිස බුදුහාමුදුරුවෝ පිළිගන්න පොඩි ළමයි ටිකක් තමයි මල් එහෙම දීලා දැන් අපිත් ඔය පන්සල් වල බණට යනකොට ඉස්සරහට පොඩි ළමයි ටිකක් නිවන්නේ. වයසක කට්ටිය නෑ. නේද? ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේටත් අර පොඩි ළමයි ටිකක් එවුවා. මොකද බුදු වුණත් අපිට වඩා බාලයිනේ කියලා මාන්නයක් ඇති වුණා මේ ඥාතීන් තුල. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ ඥාති සමාගමේ මාන්නේ දැකලා මේ මාන්නේ බිඳින්නට බුදුවරයන් වහන්සේ නමකටම පෑහැකි ප්‍රාතිහාර්ය කියන්නේ ඥාතීන්ලට වඩා උසස් තමන් වහන්සේ උසස් බව ඇඟවීම පිණිස පින්වත්නි උන්වහන්සේගේ බුදු කෙනෙකුටම පෑහැකි යමා මහ ප්‍රාතිහාර්ය පෑවා. ඒ කියන්නේ ශරීරයේ එක පැත්තකින් ගිනි ජාලාවක්. කන් සිදුරු වලින්, නාස් සිදුරු වලින්, ඇහෙන් දකුණු පැත්තේ ලොම් ගස් වලින් හැම තැනින්ම ගිනි පිට වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කන් සිදුරු වලින්, නාස් සිදුරෙන්, ඇහෙන් ඒ ලොම් ගස් වලින් ජලය පිට වෙනවා. එක පැත්තකින් ජල දහරාවක් වැක්කිරෙනවා. අනිත් පැත්තෙන් ගිනි දහරාවක් වැක්කිරෙනවා. මේකට කියනවා යමා මහ ප්‍රාතිහාර්ය කියලා. මේක බුදුවරයන් වහන්සේ නමකට විතරයි පාන්නට පුළුවන්. අනේක ප්‍රාතිහාර පාමින් මේ විදිහට තමන්ගේ ඥාති පිරිසගේ මාන්නය බිඳින්නට යෙදුණා. ඊට පස්සේ මේ පිරිස වැන්දෙවත් නැහැ මුලින්ම. ප්‍රාතිහාර පාල ඉවර වෙනකොට සියලුම දෙනා පාත් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියලා සඳහන් කරනවා. නිග්‍රෝධාරාමේ වැඩ ඉඳීමට පහසුකම් සලසා දුන්නා. ඊළඟට පින්වත්නි දානේ මාලිගාවේ හදලා ඉන්නවා බුදුන් රජාණන් වහන්සේ ප්‍රධාන
මේ 20000ක් භික්ෂුන් වහන්සේලා දැන් මාලිගාවට දානෙට වඩී කියලා හිතාගෙන සිටිනවා. ඉතින් අනෙක් පිරිසට වඩා අනෙක් ඥාති සමාගමේ පිරිසට වඩා සුද්ධෝදන මහරජතුමා ළඟ පියාණන් තුල තමන්ගේ පුතා කෙරෙහි මහා පැහැදීමක් තිබුණා. බුදු වෙන්න කලිනුත් වන්දනා කළා. උපන් දවසේ තමන්ගේ ගුරුතුමා සුද්ධෝදන රජුරන්ගේ ගුරුතුමා තමයි අසිත තවුසා අසිත මුනිදුන්. ඉතින් ඒ සුද්ධෝදන රජුරන්ගේ ගුරුවරයා මහාන වෙලා ධ්‍යාන අභිඥා ලබාගෙන හිටියේ. මේ අසිත බ්‍රාහ්මණයා තමන්ගේ ශිෂ්‍යයාට දරුවා ලැබුණා කියලා ආරංචි වෙලා ඒ දරුවා බැලීමට මාලිගාවට ආවා. සුද්ධෝදන මහරජතුමා තමන්ගේ මේ බුදු වෙනවා කියලා දන්නේ නේද? තමන්ගේ පුත්‍රයා වඩාගෙන ගිහිල්ලා ගුරුවරයාට පෙන්නනවා. පෙන්නලා කියනවා පුතේ මේ ඉන්නේ මගේ ගුරුතුමා, ඔබගේ ගුරුතුමා. මගේ ගුරුතුමාට নমස්කාර කරන්න කියලා. අසිත තවුසානං දෙසට බෝධිසත්වයන් වහන්සේ ලං කරනකොට සිරිපතුල දිගෑරලා හිස් මුදුනේ තිබ්බ කකුල ඔළුව උඩින් තිබ්බා. ඒ මොකද බුදු වෙන්න ඉන්න අන්තිමාත්මේ කිසි කෙනෙකුට වඳින්නේ වැඳුම් ගන්න සුදුසු නෑ. ඒ සුදුසු නැති හින්දා තමයි යග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝ කියලා ඉපදෙනකොටම වදාලේ. මම ලෝට අග්‍ර වෙමි, මම ලෝට ජේෂ්ඨ වෙමි, මම ලෝට ශ්‍රේෂ්ඨ වෙමි, මගේ අවසාන ඉපදීමයි කියලා ඉපදෙනකොට වදාලේ මට වඩා උසස් කෙනෙක් මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දෙව් මිනිස් ප්‍රජාව ඇතුළු මේ මුළු ලෝකේ කොතනකවත් නැහැ. මට වඩා උසස් කෙනෙක්. ඒ නිසා පස්චිම භවික බෝධිසත්වයන් වහන්සේ නමක් කිසිම කෙනෙකුට වඳින්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී අසිත මුනිදුම් බලනවා මේ මොකද? තුන් කල්පේන හිත දියුණු කරපු එර්දිමතෙක්. බලනකොට මේ එසේ මෙසේ දරුවෙක් නෙවෙයි. මේ තුන් ලෝකේටම එකම ආලෝකයක් ලබා දෙමින් අනාගත කාලේ ගෞතම නමින් ලෞතුරා බුදු වෙනවා කියලා දැනගත්තා. දැනගන්නකොටම සිනාවක් පහළ කරා. සිනා වුණා. තනියම hina වුණා. hina වෙලා තව ටිකක් වෙලා ඉඳලා hinaව නවත්තලා අඬනවා. ඇයි කියලා අහනවා දැන් සුද්ධෝදන රජතුමා. එතකොට කියනවා මහරජ ඔබේ මේ පුතණුවන් සාමාන්‍ය කෙනෙක් කියම නෙවෙයි. ඔබේ පුතණුවන් අනාගතයේ ලෞතුරා බුදු වෙනවා. ආන්ගේ බුදු වෙන නිසායි මම සිනා පහල කළේ. එහෙනම් ගුරුතුමනි ඇඬුවේ මහරජ ඔබගේ පුතා බුදු වෙන කාලෙට මට ඉන්න වෙන්නේ. මම මහලු නිසා මගේ ආයුෂ අඩු නිසා මට මේ යන්ට සිද්ධ වෙනවා. ඔබේ පුතා බුදු වෙලා ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ අහලා ඒ ධර්මය අවබෝධ කරගෙන මට නිවන් පුරයට යන්නට බැරි වෙනවා. ඒ නිසායි මම ඇඬුවේ. ඒ වෙලාවේදී කියනවා මහරජ ඔබගේ පුතා මට වඩා කෝටි ප්‍රකෝටි ගුණයකින් උසස් කෙනෙක්. එම නිසා ඔබගේ පුතාට මම වඳිනවා කියලා පසඟ පිහිටුවලා අසිත තවුසා
බුදුරජා ඒ බෝධිසත්වයන් වහන්සේට වන්දනා කළා. ඉතින් මේක බලාගෙන හිටියා ගුරුවරයා වඳිනවා නම් තාත්තා වුණත් මම වඳින්න ඕන කියලා. පළවෙනි දවසේ පින්වතුනි සුද්ධෝදන මහරජතුමත් බෝධිසත්ව උත්තමයන් වහන්සේට ප්‍රථමයෙන් වන්දනා කළා. ඒ පළවෙනි අවස්ථාව. ඊළඟට කුඩා කල වත්මගුල් උත්සවයේ දවසේ කිරිමව්වරුන්ට බෝධිසත්වයන් වහන්සේ බලා ගන්නට දුන්නා. දඹගහ යට ආනාපාන සතිය වඩමින් අහසේ වැඩ හිටියා. ඉතින් කිරිමව්වරු බලනකොට අර තැම්පත් කරලා තිබ්බ රන්සිරිගෙහි දරුවා නැහැ. මේ අත කෑ ගගා හොයනවා රජතුමත් ඇවිල්ලා හොයනවා බලනකොට අහස උඩ පළඟක් බැඳගෙන වැඩ ඉන්නවා. ඒ වෙලාවේදී මගේ පුතණුවනි ඔබට මන් දෙවනි වතාවටත් වඳිනවා කියලා ඒ මොහොතේ වන්දනා කළා. ඉතින් එදාම දැනගෙන හිටියා මගේ පුතා අනිවාර්යෙන් ලෞතුරා බුදු වෙනවා කියලා. හැබැයි එයාට ඕන උනේ බුදු බරයෙක් බවට පත් කරන්න නෙවෙයි චක්‍රවර්ති රජෙක් බවට පත් කරන්න. හැබැයි උන්වහන්සේ පාරමී පිරුවේ සක්විත රජ වෙන්න නෙවෙයි ලෞතුරා බුදු වෙන්න. ඒ නිසා උන්වහන්සේ ඒ පිරු පාරමී බලයට අනුව පැවිදි වෙලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා එදා කපිලවස්තු නීග්‍රෝධාරාමයට වැඩම කළායින් පස්සේ යමා මහ ප්‍රාතිහාර්ය පානවා දැකලා ඒ දවසේ අනික් පිරිසට කලින්ම තමන්ගේ පුතණුවන්ට වන්දනා කරගත්තා. දානයට ආරාධනා නොකොට නිවසට ගිහිල්ලා දානෙ හැදුවා මාලිගාවේ. දැන් ආරාධනා කළේ නැහැ. දානි මාන හදලා තියෙනවා ගෙදර දානෙට ආරාධනා කරේ නැහැ. දැන් ඕනම බුදු කෙනෙක්ගේ මේ ස්වභාවය තමයි. අනික් කට්ටින්ට බණ කියලා නිවන් දක්වන්න පුළුවන් ඥාති කට්ටියට ටිකක් අමාරුයි. ඇයි අපේ එක්කෙනානේ කියලා මාන්නයක් තියෙනවා. ඒ නිසා නොමග යනවා. ගෙහින් අපායගාමී වෙනවා. එතකොට පින්වත්නි දැන් දානෙට ආරාධනා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ වගේ අවස්ථාවල අතීත බුදුවරයන් වහන්සේලා කුමක්ද කරලා තියෙන්නේ. ඒ බලනකොට අතීත බුදුවරයන් වහන්සේලාත් මේ දේම තමයි. අයර මානේ නිසා ශාක්‍යෝ කියන්නේ මහා මාන්නක්කාර පිරිසක්නේ. අදත් ඉන්නවා ඉන්දියාවේ ශාක්‍යෝ ගිහම බලා ගන්න පුළුවන්. බොහොම ලස්සන පිරිසක්. නේපාලට තමයි දැන් නම් අයිති වෙලා තියෙන්නේ. එතකොට පින්වත්නි අතීත බුදුරජාණන් වහන්සේලා මේ වගේ කාරණාවලදී කලේ පිණ්ඩපාතේ වැඩම කළා. අනාරාධිතව බුදුරු දානෙට වඩින්නේ නැහැ. 20000ක් මහරහතන් වහන්සේලා සමග කපිලවස්තු නගරේ පුරාම පිණ්ඩපාතේ වඩින්න පටන් ගත්තා. දැන් සුද්ධෝදන මහරජතුමාට ආරංචි වෙනවා තමන්ගේ පුතණුවන් සිඟමන් යදින බව. ගෙන්ගෙට ගිහිල්ලා අර පහත් කුලීනයන්ගෙන් නොයෙක් පිරිසකින් කෑම බීම එකතු කරන බව. ඉතින් රජෙකුට ඒක මහා නින්දාවක්. මොකද රජෙක් පාලකයෙක්නේ. ඉතින් ආරංචි වුණා පිණ්ඩපාත යන බව. පිණ්ඩපාත කියන එක දන්නේ. ඉතින් ගෙන්ගෙට ගිහිල්ලා කෑම එකතු කරන බව. ඒ වෙලාවේදී වහාම නගරයට ගිහිල්ලා වැඳ වැටිලා කකුල් දෙක අල්ලලා කියනවා බුදු පුතේ ඔබ වහන්සේට දානේ මේ මාලිගාව තුල හදලා තියෙනවා.
මේ 20000ක් භික්ෂූන්ට හදලා තියෙනවා. ඇයි දානෙට වඩින්නේ නැත්තේ? හිඟමන් යදින එක අපිට නින්දාවක්. අපි ශාක්‍ය වංශිකයෝ, අපි රජ වංශිකයෝ. අපි හිඟමන් යදිලා නෙවෙයි ජීවත් වෙන්නේ. ඒක අපට නින්දාවක්. ඒක නිසා පුතේ ඕක කරන්න එපා කියලා. ඒතර මොකද කියන්නේ? මහරජ ඕක රාජවංශය. මේක බුද්ධ වංශය. මේක බුද්ධ වංශය. බුදුරජාණන් වහන්සේලාගේ ජීවන උපාය මේක තමයි. පිණ්ඩපාතේ. අන්න ඒ වෙලාවේදී පිණ්ඩපාතේ ආනිසංස පක්ෂය ප්‍රකාශ කරමින් පිණ්ඩපාතේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් දකින ආකාරයට සිංගමනයක් නෙවෙයි. ඒක ලෝකයේ තියෙන උතුම්ම චර්යාවක්. බුදුවරු පවා පිණ්ඩපාතේ ගිහිල්ලා දානේ වළඳලා ජීවත් වෙලා. සාමාන්‍යයෙන් පින්වතුනි දැන් අපි වුණත් පිණ්ඩපාතේ යනවනේ. අර ආරණ්‍යට ගේන දානෙට වඩා පිණ්ඩපාතේ ගිහිල්ලා එකතු කරලා වළඳනවා අරහයි. ඒකට හේතුව තමයි ඔක්කොම කලවම් වෙලානේ තියෙන්නේ. සමහර ගෙවල් වලට යනකොට සීනි හම්බ වෙනවා. සමහර ගෙවල් වලට යනකොට බිස්කට් හම්බ වෙනවා. සමහර ගෙවල් වලට යනකොට හීලිවත් හම්බ වෙනවා. සමහර ගෙවල් වල යනකොට කොස් හම්බ වෙනවා. සමහර ගෙදරකට යනකොට කරවල හොද්දක් දාපුවම මේකට ඊළඟට ඊයේ මොනවා හරි හීලි ව්‍යංජනිකුත් දාපුවාම ඔක්කොම ටික එකතු වෙලා සමහරව පිළිනිත් වෙලා. ඉතින් මිස් වෙලා දින්දා සලාඩ් එකක් වගේ කොගේම රහ තියෙනවා. කොහොමත් රහයි. අයර ආහාර තෘෂ්ණාව කඩන්න තමයි බුදුහාමුදුරු මේ චර්යාව පෙන්නලා තියෙන්නේ. හැබැයි මේ පිණ්ඩපාත යනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක හරි අමාරු දෙයක්. මම වුණත් මහාන වෙලා පළවෙනි දවසේ පිණ්ඩපාතේ යනකොට ගෙයක් ඉස්සරහට ගියා මට අද වගේ මතකයි. ගේ ඉස්සරහට තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක ගියේ. උන්වහන්සේ යන්න කිව්වත් යන්න හිතෙන්නේ. අනිත් පැත්තට හැරෙන්නමයි හිතෙන්නේ. ගේ ඉස්සරහට යනකම් පපුව ගැහෙනවා. ඇයි බණීද මොනවා කරයිද දන්නේ. බොහොම බයෙන් ගේ ළඟට ලං වෙනවා. වටපිටවත් බලන්නේ බිම් බලාගෙන ඉන්නවා. ඔන්න එතකොට හාමුදුරුව පිණ්ඩපාතේ ඇවිල්ලා ඉක්මනින් ලැහැත්ති කරන්න කියලා ඇහෙනකොට සතුටක් එනවා. ටක් ගහලා ගෙනල්ලා බෙදපුවාම අර බය ගතියක් නැති වෙනවා. අර මාන්නේ හින්දා තමයි යන්න හිතෙන්නේ. ඉතින් ඒක අර කෙලෙස් නැති කරන්න බුදුහාමුදුරුව පෙන්නු ක්‍රමවේදයක් මේ පිණ්ඩපාතේ කියන්නේ. ඒ වෙලාවේදී සුදෝම් මහරජතුමාටත් ප්‍රකාශ කළේ මහරජෝක රාජවංශයයි මේක බුද්ධ වංශයයි. ධම්මං චරේ සුචරිතං. සුචරිත ධර්මයේ තුල හැසිරීම තමයි මේ. මේක දුස්චරිතයක් නෙමෙයි පිණ්ඩපාතේ කියන්නේ. පිණ්ඩපාතේ කියන්නේ ලෝකේ උතුම්ම චර්යාවක්. දෙවිවරු පවා පිඬු දානේ පූජා කළා තියෙනවා. ඉතින් මේ කාරණාව මුල් කරගෙන ධම්මං චරේ සුචරිතං මහරජ ඔය මාන්නේ පැත්තකට තියලා සුචරිත ධර්මයේ හැසිරෙන්න. නනං දුච්චරිතං චරේ දුස්චරිතේ තුල හැසිරෙන්නට එපා. ධම්මචාරී සුඛංසේති ධර්මයට අනුව හැසිරීම සැපයක්. අස්මින් ලෝකේ පරම්හිච මෙලව පරලෝ දෙකේම සැපයටපත් වෙනවා කියන කාරණාව දේශනා කළා. දේශනාව අවසන් වෙනකොට සුදෝන් පිය මහරජතුමා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයට පත් වුණා කියලා සඳහන් කරනවා. පියාණන්ට ධර්ම දේශනා කළා. සෝවාන් වුණාම කියනවා පුතණුවනි බුද්ධ චර්යාව තමයි වටින්නේ. මේ අපි රජවරු කියලා මාන්නෙන් ඉන්නේ. මේ බුද්ධ චර්යාවයි ශ්‍රේෂ්ඨ. ඒත් කමන්නේ පුතණුවනි දානේ සකස් කරලා තිනවා වඩිනු මැනවි. ආන්න ආරාධනා කළා. ඊට පස්සේ තමයි මාලිගාවට වැඩලා දානේ වැළඳුවේ.
එහෙමනම් පින්වත්නි ධම්මං චරේ සුචරිතං සුචරිත වූ යහපත් වූ ධර්මයේ තුල හැසිරෙන්න. ඒ කියන්නේ හිතට වංචනික විදිහේ නරක වැඩ කරන්න එපා. නින්දිත සහගත වැඩ කරන්න එපා. දැන් සමහර පිරිස් ඉන්නවා තරුණ කාලේ විතරක් නෙවෙයි වයසට ගිහිල්ලත් නින්දිත වැඩ කරන කට්ටිය නැද්ද? ඉන්නවා. නේද? එහෙම ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කිසිම ආකාරයක වැරදි වැඩක් කරන්නට එපා. ඒ කියන්නේ සත්තු මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ හැසිරීම, බොරු කීම, සුරාපානය, නොඑක ආකාරයේ අයථා කාම සේවනය ආදී නොඑක් වැරදි කරන්නට එපා. ඒවා දුස්චරිතයයි. සුචරිත ධර්මයේ හැසිරෙන්න කියලා කියන්නේ යහපත් ධර්මයේ හැසිරෙන්න. නනං දුච්චරිතං චරේ. දුස්චරිතය තුල හැසිරෙන්න එපා. ලෝකයා නින්දා කරන නරක වැඩ, ලාමක වැඩ කරන්නට එපා. නච කුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම්. නුවණැත්තන් විසින් නින්දා කරන ලද්දා වූ කුඩා වූ වරදක්වත් සිද්ධ කරන්නට එපා කියලායි වදාළේ. කියන්නේ වැරදි ජීවිතේ ගත කරන්න එපා. ධම්මචාරී සුඛං සේති. ධර්මයේම හැසිරෙන්න. ධර්මයේ හැසිරීමම අස්මින් ලෝකේ මේ ලෝකේද පරම්හිච පරලෝකේද සැපේ පිණිස හේතු වෙනවා කියලා වදාළේ. එහෙනම් පින්වත්නි අපි හැමදෙනාම පුළුවන් තරම් මේ ජීවිතේ දුස්චරිත වූ නරක වූ දහම තුල හැසිරෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් අපි ළඟ තියෙනවා ආසාව තියෙනවා. තරහ තියෙනවා. මාන්නය තියෙනවා. ක්‍රෝධය තියෙනවා. ඊර්ෂියාව තියෙනවා. නොඑක් පාපී අකුසලයේ අපේ හිතේ තියෙනවා. ඒ තියෙන පාපී අකුසලයේ පින්වතුනි ටික ටික හරි අපි අයින් කරලා manussත්වය තුල manussත්වයට නිගා නොවන ආකාරයට ජීවත් වෙන්න පුළුවන් තරම් මනුස්ස ජීවිතේ බබලන්නේ අනුන්ට උදව් කරන තරමට අනුන්ට සලකන තරමට අනුන්ට උදව් කරන්නේ නැත්තම් අනුන්ට සලකන්නේ නැත්තම් නින්දිත විදිහට ලෝභ දෝෂ මෝහ වඩමින් ජීවත් වෙනවා නම් ඒ කෙනා මැරුණහම මල ගෙදරටවත් නැහැ. දැන් තියනව නේද ගම්වල? සමහරු මැරුණහම බොහෝ පිරිස් ඉන්නවා ඒ මල ගෙදරට. සමහරු මැරුණහම පෙට්ටිය කර තියාගෙන යන්න කවුරුවත් නැහැ. අපි ඒවා දැකලා තියෙනවා. ඇයි අර අනුන් ගැන හිතන්නේ නැතුව ජීවත් වුණ නිසා. ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මන්ද මාන්න ආදී වඩමින් හිටපු නිසා. එහෙනම් පින්වතුනි ඒවා පසකට තියලා අපි මිනිස්යන් කියන ධර්මතාවයට ඇවිල්ලා අපි පුළුවන් තරම් දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන, භාවනා කරන්න ඕන, යහපත් වැඩ කරන්නට ඕන, සුචරිත ධර්මයේ හැසිරෙන්නට ඕන. ඒ ධර්මචර්යාවමයි මෙලොව පරලොව දෙකේ සැපේ පිණිස හේතු වෙන්නේ. අධර්මචර්යාව මෙලොව පරලොව දෙකේම දුක පිණිසයි හේතු වෙන්නේ. ඉතින් සුදෝන් පිය මහරජතුමා දහම්මැස පහල කරගත්තා. තමනුත් මානේ නැමැති ආඩම්බරකමකින් ඉඳලා මේ බුදුවරුන්ගේ චර්යාව
නොකල යුත්තක් බව දකිමින් කටයුතු කළා. හැබැයි තේරුම් ගත්තා මේ කෙලෙස් නිසා. ඒ කෙලෙස් නිසා තමයි කුල ભેද, ජාති ભેද, ආගම් ભેද, පක්ෂ ભેද, වර්ණ ભેද මේ හැම දෙයක්ම තියෙන මොකක් හින්දාද? කෙලෙස් නිසා. කෙලෙස් නැත්තම් ඒ මොකක්වත් ભેදයක් නෑ. හරීම නිවුන හිතකින් වාසය කරනවා. එහෙමනම් අපි හැමදෙනාම ටික ටික හෝ නිවුණු සිතක් ඇති කර ගන්නට, ධර්මචාරී ජීවිතයක් ඇති කර ගන්නට කටයුතු කර ගන්න ඕන, කල්පනා කර ගන්නට ඕන. ඒකයි අපි හැමදෙනාටම සැපේ පිණිස හේතු වෙන්නේ. සමාජයේ යන පැත්තට අපි ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ සමාජය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම පව් ගොඩක්, පව් කන්දක්. අපි ඒ පැත්තට ගියොත් අපිට පව් පිරෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා ඒකස්ස චරිතං සෙය්‍යෝ නත්ති බාලෝ සහායකා. සහායට කෙනෙක් නැත්තම්, ඇසුරු කරන්න කෙනෙක් නැත්තම් ඒකස්ස චරිතං සෙය්‍යෝ තනිව ඉන්න කියලා කියනවා. බාලයෝ ඇසුරු කරන්න නැතුව. ඇයි ඒ තුලින් පව් පිරෙනවා. ගොඩාක් කට්ටි පව් කරන්නේ සමාජය තුල ඉන්න ඕනේ හින්දා. එක අපිත් එක හිතවත් එක උපාසක කෙනෙක්, උපාසක කියලා කියන්න බෑ ඉතින්. මෙයා ඊයේ අපි ওই දානෙකට ගිය වෙලාවේ හවස ආවා. දැන් වෙනදාට වඩා කතාව බලනකොට වෙනදා එහෙම නැහැ. බොහොම යටහත් පහත්ව කතා කරන්නේ. එදා කතාව වැඩි. ඊයේ මම බැලුවා මොකද කියලා. මම ওই චුට්ටක් අරගෙන නේද ඉන්නේ. චුට්ටක් ගත්තලු. ඇයි කියලා ඇහුවා. නිකන් දුන්නේ හින්දා ගත්තලු. අද පිරිසක් එකතු වෙලා වහලේ ගැහුවලු. ඒක හින්දා දුන්න හින්දා පොඩ්ඩක් ගත්තලු. මං ඇහුවා ඇයි ඒ කියලා. නැත්තම් ඒ කට්ටි බයිනවනේ කිව්වා. එයාලා බයින හින්දා තමයි මෙයා බිලා තියෙන්නේ. ඒ කියන්නේ සමාජයේ තුල ඉන්න ඕන හින්දායි පව් කරන්නේ. එවන් සමාජයක් නැතුවට කමක් නෑ. ඒකයි බුදුහාමුදුරුවෝ අදාළේ. එහෙම පිරිසක්, සුදුසු පිරිසක් ඇසුරට නැත්තම් තනිව වාසය කරන්නට, තනිව ජීවත් වෙන්න ඒ ප්‍රමාණවත්. මොකද ඒ තුලින් පව් පිරෙන්නේ නැති හින්දා. එහෙනම් පින්වත්නි, සමාජය තුල ඉන්න, අනුන් එක්ක ඉන්න අපි පව් කළා හරියන්නේ නැහැ. මරුණායින් පස්සේ අපි අපායට යනකොට ඔය කවුරුවත් එන්නේ නැහැ. මැරිලා යන්න වෙන්නේ තනියම. යාළුවෝ කවුරුත් එන්නේ නැහැ. යෙහෙලියෝ කවුරුත් එන්නේ නැහැ. එහෙනම් පින්වත්නි, මේ සංසාරයට නැත්තම් මේ භවයට, මේ ආත්මයට ආවේ තනියම. මේ භවයේ මේ ආත්මේ ඉන්නේ තනියම. අපි මේ පිරිසක් එක්ක ඉන්නවා කියලා හිතුවට ඉන්නේ තනියම. ඊළඟ මේකෙන් යන්න වෙන්නේ තනියම. හැබැයි මතක තියාගන්න වෙන්නේ ඕන, අපි මේ භවයෙන් යනවා. මේ භවයෙන් ගියාට පස්සේ මෙතනින් ඉවර නෑ. නැවත පුනරුත්පත්තියක් තියෙනවා. නැවත භවයක් තියෙනවා. ඒ භවය මනුස්ස වෙයි කියලා හැම හිතන්න එපා. යාළුවෝ සතුටු කරන්න කරපුවා තියෙනවනේ නේද? යෙහෙලියෝ සතුටු කරන්න කරපුවා තියෙනවනේ. එහෙනම් ඒවට අනුව හතර අපාවල, പ്രേත නිරේ, තිරිසන්, අසුර අපාවල උපදින්න වෙනවා. ඊට පස්සේ අර එකටම හිටපු සතුටු කරන්න කරපු යාළුවා, අනේ මගේ යාළුවා මැරුණා කියලා බොරුවටත් එක්ක අටපිරිකරක් ගෙනලා පූජා කරයි. දානි දාසේ. එතනින් ඉවරයි. එහෙම අටපිරිකර අගනිදා බ්‍රහ්ම ලෝකේ දක්වා ගොඩ ගැහුවත් අර වගේ නරක තැනක ඉපදුනා නම් බේරන්න බෑ. එහෙනම්
අත්තදීපා භික්ඛවේ විහරත නාඤ්ඤ සරණා අත්ත සරණා. මහණෙනි තමන් දූපතක් කරගෙන වාසය කරන්න වෙන කිසිම කෙනෙක්ගේ සරණක් නෑ. අත්ත සරණා තමාට තමාගේ සරණමයි. තම හිසට තම අතමය සෙවණැල්ල කියලා තියෙනවා. තමාට පිහිට තමාමයි. තමාට පිහිට තමන් කියන්නේ මොකද්ද? ලෞකික ජීවිතය ගත කිරීම ගැන නෙමෙයි මෙතන කියන්නේ. එහෙනම් සීල සමාධි ප්‍රඥාවන් ඇති කරගන්නට මොකද ඊළඟ භවයක් ලැබෙන නිසා ඒ භවයේ සුගතිමත් කරගන්න. ඒක නිසා කිසි කෙනෙක් සතුටු කරන්න සීලය කඩන්න එපා. පුළුවන් තරම් සීල රැකගන්න. මොකද මරණාසන්න අවස්ථාවේ හරි වයෝවෘද වෙලා එකතෙන් වෙලා ඉන්න වෙලාවේ හරි අපිට ඒ කරපු හොඳ වැඩ අපි කරපු සීලයන් අපි පුරපු ගුණධර්ම අපිට සිහි කර කරා ඉඳලා මේ ජීවිතය අත්හැරලා දාලා මේ ජීවිතයේදී සත්‍ය අවබෝධ කර නිවන් දකින්න බැරි වුණොත් සුගතිගාමි තැනක සුගතිගාමි භවයක අපිට උපදින්න පුළුවන්. ඉතින් ඒ තැනට පාර හදාගන්න. ඉතින් මේ පින්වතුන්ලාට අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කරපු උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්නටම මේ ධර්ම ශ්‍රවණ මේ ධර්ම දානමය මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ භවයේ නිවන් දකින්න හේතු සම්පත්තින් තියනවද කියන කාරණාව අපි දන්නේ නැහැ. හැබැයි පින්වතුනි අපි හැමදෙනාම නිවන් දකින්නකන් සසරේ සැරිසරනවා. එහෙනම් නිවන් දකින්නකන් සංසාරේ සැරිසරන ගමනේදී പ്രേත නිරේ තිරිසං අසුර යන හතර අපායකට නොවැටේවා. පිටසක්වලක නූපදීවා රූපී බඹලෝකයක නූපදීවා අසඤ්ඤ තලයකට නොවැටේවා. නියත මිත්‍යා දෘෂ්ටික නොවේවා. අන්ධගොළු බිහිරි මන්ද බුද්ධිකාත්ම භාවවලටපත් නොවේවා. ත්‍රි හේතුක පටිසන්ධියෙන් යුක්ත සම්‍යක් දෘෂ්ටිකාත්ම පෙළක් ජීවිත පෙළක් සැලසේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වදාළ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය ඉතා ඉක්මනින් අවබෝධ කොට නිවනෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය දරාගෙන කටයුතු කරන්නේ ගලින් බිදුනුවැව පදිංචි විශ්‍රාමික ග්‍රාම නිලධාරී ඩී මැණිකේ හේරත් මහත්මිය සහ සහෝදර සහෝදරියන් හා දූදරු පිරිස විසින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. අරමුණ වශයෙන් පවත්වා ගන්නවා මිය පරලෝ යන්නට යෙදුන ආර් උඩයාරේ පියාණන්, ඒ වගේම මාලනී ඒකනායක මෑණියන්, දේශප්‍රිය රත්නායක පුතා, උක්කුබණ්ඩා සහෝදරයා, ඒ වගේම කිරිමැණිකේ සහෝදරිය රේණුකා කුමාරි දියණිය ඇතුළු පවුලේ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නතාරා සිංගිති දියණිය, ඒ වගේම දිනුක සිංගිති පුතා, ඉමේෂා රත්නායක දියණිය, ඉරෝසා තෙන්නකෝන් දියණිය, දිලුඳු හේරත් මුණුබුරා ඇතුළු ඒ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අදහසින් යුක්තවයි විශ්‍රාමලත් ඒ ග්‍රාම නිලධාරී ඩී මැණිකේ හේරත් මහත්මිය ප්‍රධාන සහෝදර සහෝදර ඥාති පිරිස දූදරු පිරිස දායකත්වයේ දරන්නේ. එහෙනම් නම් සඳහන් කළ මිය පරලෝකයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම දුක් ඇති තැන්වල ඇත්නම් එයි මිදේවා, සැපවත් වේවා, නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමින්ද්‍රයන් වහන්සේටත්, ඒ වගේම අපවත් වී වදාළ සියලුම මහා සංඝරුවනටත් රට ජාති ආගම වෙනුවෙන් අතීතයේ ඉඳලා මේ දක්වා දිවිපිදු රජදරුවන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඒ රට සුරකූ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා, උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ජීවත් වෙලා සිටින්නා වූ ඒ දරුමුණු බුරන් ඇතුළු නන් සඳහන් කළ සියලු දෙනාට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා නිවන් දකින්නට මේ පිං හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්මිය දෘෂ්ටික දෙවියන් වහන්සේලාටත් මේ පිං අනුමෝදන් වේවා. දෙවියන්ද මේ පුණ්‍යානුමෝදනාවෙන් සපවත් වේවා නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. වැඩම කොට වදාළ මරදම් කඩවල ඉසිපතන මෙහෙණි ආරණ්‍යෙහි ලොකු මෙහෙණින් වහන්සේ ප්‍රධාන මෙහෙණින් වහන්සේලාටත් මේ පිං අනුමෝදන් වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් ධර්ම ශ්‍රවණේ සඳහා සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටත් ඒ වගේම දායකත්වයේ දරන්ට යෙදුන ඩී මෙනිකේ හේරත් මහත්මිය ප්‍රධාන හැම දිනාටත් ධර්ම දේශනා කළ මටත් ඔබටත් අප සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් යහපතක්ම වේවා. සාදු සාදු සාදු. සත් වගසිත මෙත් සිතින් තෙමා සුවපත් කරන්නට ඒ උතුම් වූ ධර්මදේශනය පවත්වා වදාළ මරදම් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ ගරු ප්‍රධාන අනුශාසක පූජනීය කොළඹසේ විමුක්ති රතන කෞරණීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගීව තවත් চিරාත් කාලයක් මේ උතුම් ශාසනික මෙහෙවර මෙලෙසින් මෙටු කරන්නට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් බෞද්ධ රූපවාහිනියේ රජරට ශාඛාවේ පටිගත කළ මේ වැඩ නිමිත දායකත්ව දේශනාව මෙලෙසින් නිමවට පත්වනවා. ඔබ සැමට ජය ශ්‍රී මා බෝ සමිඳු සරණයි.